ආයුබෝවන් 2020 අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙළී සිටින ගා සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් අප විද්‍යාලය මගින් සංවිධානය කරලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ විද්‍යා විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් මෙතෙන් සිට ඔබට කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඉතාම සාර්ථකව විදියට සහභාගී වෙන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, ඔබට දීලා ඇති පාසලේ ප්‍රායෝගික පරීක්ෂණ අත්පැල කියලා කුඩා ග්‍රන්ථයක්. අන්නේ ග්‍රන්ථය දැන් ඔබ සූදානම් කරගන්න. මුලින්ම අපි බලමු රසායනික පෝෂක. මේ ග්‍රන්ථයේ 13 වෙනි පිටුවේ රසායනික පෝෂක කියන මාතෘකාව පෙරලා ගන්න. එතනදී අපි බලමු ඔබට දීලා තියෙන ඇටෝම් කීපයක්. පළවෙනි ඇටෝම දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඒ ඇටෝම අපි මෙතන සකස් කරලා තියෙනවා. රසායනික පෝෂකකින් දුවේපතේ ඔබ දන්නවා අපි ලබා ගන්න විදුලිය. එතකොට විදුලිය නිපදවීමක් සිදු කරගන්න පුළුවන් යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරලා. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරලා විදුලිය ලබා ගන්න පුළුවන් ඇටෝම් 3ක් තමයි ඔය පොතේ ඉහළින්ම දර්ශනය වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු එකකින් පළමු ඇටෝම දිහා. ඒකේ භාවිතා කරලා තියෙන ලෝහ වර්ග දෙකක්. ඒ ලෝහ වර්ග දෙකෙන් අපි බලමු මෙන්න මේක තමයි පළවෙනි ඇටෝමට අදාළ රූප සටහන වෙන්නේ. සිංක් තහඩුවයි කොපර් තහඩුවයි. බීකරය තුල තියෙන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. පැහැදිලිද? එතකොට සම්බන්ධක කම්බි වලින් සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ ලෝහ තහඩු දෙකට ඇමීටරයක්. අපි බලමු දැන් මෙතනදී මේ ඇටෝම සකස් කරාම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මොන වගේ නිරීක්ෂණයක්ද අපට ලබා ගන්න පුළුවන් කියලා. අපි බලමු මේ තියෙන්නේ සිංක් තහඩුවයි කොපර් තහඩුවයි තනුක සල්ෆියුරික් අම්ලයේ ගිල්ලපු ඇටෝම. ඔබට පේනවා ඇමීටරයට මේ සම්බන්ධ කරලා තියෙනවා සිංක් තහඩුවක් සහ කොපර් තහඩුවක්. මේ තියෙන්නේ මේ බීකරයේ තියෙන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. දැන් අපි මේ තහඩු දෙක මේ ලෝහ දඬු දෙක බීකරය තුල ගිල්වනවා. බලන්න මේ ඇමීටරයේ දර්ශකය දිහා කුමක්ද සිදු වෙන්නේ කියලා. බලන්න නැවත වරක් හොඳයි. ඔන්න මම දැන් මේ සිංක් තහඩුවයි කොපර් තහඩුවයි විද්‍යුත් මේ තනුක සල්ෆියුරික් අම්ලයේ ගිලලා නැහැ. දැන් බලන්න දර්ශකය මොකද්ද වෙන්නේ? උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. එහෙනම් අපි දන්නවා මෙතනදී මේ ඇමීටරය අපි භාවිතා කරන්නේ කුමක් සඳහාද? අපි ඇමීටරය අපි භාවිතා කරන්නේ විද්‍යුත් ධාරාව මැනීම සඳහා. දැන් මෙතනදී මේ දර්ශකයේ උත්ක්‍රමණයක් සිද්ධ වුණා කියලා කියන්නේ මේ බීකරය තුල මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙලා ඒ ඇසුරෙන් මොකද්ද නිපද වෙලා තියෙන්නේ? විදුලි ධාරාවක් නිපද වෙලා තියෙනවා. ඒ විදුලි ධාරාව මෙන්න මේ සම්බන්ධක කම්බිය ඔස්සේ ඇමීටරය හරහා ගිහිල්ලා පරිපථය සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් මෙතනදී අපිට කියන්න පුළුවන් කෙටිම දේ තමයි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච වෙලාවේදී විදුලි ධාරාවක් නිපදවීමක් සිද්ධ වුණා. ඒක නිසා තමයි ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වුනේ. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් අපි බලමු රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා දැන් අපි කියවන්නේ. මොන වගේ රසායනික ප්‍රතික්‍රියාවක්ද මෙතන සිද්ධ වෙන්නේ? මේ රූප සටහන බලන්න. මේකේ සිංක් කොපර් ලෝහ දෙක. ඔබ දන්න සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය මතක් කරගන්න. සිංක් ලෝහය කොපර් තහඩුව. මේ දෙකේ සක්‍රියතාවයෙන් වැඩි ලෝහය මොකද්ද? සිංක් ලෝහය. හොඳයි. සිංක් ලෝහය තමයි සක්‍රියතාවයෙන් වැඩි ලෝහය වෙන්නේ. එතකොට ඒ ලෝහය තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. ඒ කියන්නේ සිංක් ලෝහය තමයි ක්‍රියාශීලී ලෝහය වෙන්නේ. ඒකෙන් තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ කාර්යය
සිද්ධ කරන්නේ. අපි දන්නවා ඔක්සිකරණය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඔක්සිහරණය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙන ස්ථානයක් අපි කියන්නේ ඔක්සිහරණයක් සිද්ධ වෙන අවස්ථාවක් කියලා. එහෙනම් සිංක් ලෝහයේ සක්‍රියතාවය වැඩි. එහෙනම් සිංක් ලෝහයෙන් තමයි මොකද්ද සිද්ධ කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කිරීම. එතකොට සිංක් ලෝහයෙන් පිට කරන ඉලෙක්ට්‍රෝන කොහොමද පිට කරන්නේ කියන එක පෙන්වන්න කරලා තියෙන මෙන්න මේ ප්‍රතික්‍රියාව. බලන්න. මේ සෙටෙන් කියන්නේ මොකද්ද? සිංක් ලෝහය. සිංක් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන කීයක්ද පිට කරලා තියෙන්නේ? දෙකක්. දෙකක් පිට කරාම දැන් මෙතන තියෙන සිංක් පරමාණු සිංක් අයන බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි මෙන්න මේ සිංක් තහඩුව අසල සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඔබ දන්නවා අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් හෝ ලබා ගැනීමක් සිදු කරන ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියාව මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්ද පිට කිරීමක්ද මේකේ සිද්ධ වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කිරීම. එතකොට වචනේ මොකක්ද අපි කියන්නේ? ඔක්සිකරණය. ඊගාට සක්‍රියතාවයෙන් වැඩි එකට මෙතනදී මේ රසායනික කෝෂයකට අපි කියනවා ඒක තමයි ඇනෝඩය කියලා. දෙවිපති ඇනෝඩය සහ කැතෝඩය කියලා වචන දෙකක් භාවිත කරනවා. එතකොට ඇනෝඩය කියලා අපි කියන්නේ සක්‍රියතාවයෙන් වැඩි එක. ඒක තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ මෙන්න දැන් අපි එහෙනම් දැනගත්ත ඇනෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව මෙන්න මේක. කැතෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව ඒ කියන්නේ මෙන්න මේක. කොපර් තහඩුව අසල රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. අපි බලමු එතනදී මොකක්ද වෙන්නේ කියලා. තනික සල්ෆියුරික් ආම්ලය තමයි මේ බීකරේ ඇතුලේ තියෙන්නේ. මේකට අපි කියනවා විද්‍යුත් මොකක්ද? විද්‍යුත් විච්ඡේදය. විද්‍යුත් විච්ඡේදය මොකක්ද? තනික සල්ෆියුරික් ආම්ලය. එතකොට මේක තනික සල්ෆියුරික් ආම්ලය නිසා මේක අයන වලට කැඩෙනවා. හයිඩ්‍රජන් අයන සහ සල්ෆේට් අයන බව. මෙන්න මේ ප්‍රතික්‍රියාව දෙස බලන්න. මේක කියන්නේ මුලින්ම මේ හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන ආවේ කොහෙන්ද? තනික සල්ෆියුරික් අම්ලය. මේ H2SO4 නේ. එතකොට හයිඩ්‍රජන් ධන අයන ඉන්නේ මේ සල්ෆියුරික් අම්ලය. පැහැදිලිද? එතකොට හයිඩ්‍රජන් ධන අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන මොකද්ද? ධනක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලාද ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන පිට කරපු කෙනාට ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඕනි කොහෙන් හරි. දැන් ලබා ගන්න තැනක් තියෙනවා. කවුද මේ සිංක් තහඩුව ඉලෙක්ට්‍රෝන පිට කරා නේද ඉස්සෙල්ලා? මේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා එක සිංක් පරමාණුවකින්. සිංක් පරමාණු රාශියක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන රාශියක් මේ සිංක් දණ්ඩ මත තැන්පත් වෙලා තියෙනවා. සිංක් දණ්ඩ දෙක අය මේ ද්‍රාවණයට එකතු වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන බලා ගන්න. මෙන්න මේ කම්බිය දිගේ දැන් කොහෙටද ආවේ? දැන් මොකද මේ ඒ අකුරින් මම සංකේතවත් කරලා තියෙන්නේ. ඇමීටරය හරහා දැන් කොහෙද දෙන්නේ? කොපර් තහඩුව අසල. දැන් අන්න ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන් මේ හයිඩ්‍රජන් ධන අයන වලට කොතනට ආවතින්ද? කොපර් තහඩුව අසලට ආවතින්. ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් ධන අයන කොපර් තහඩුව අසලට ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නවා. හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 හයිඩ්‍රජන් ගෑස් බවට පත් වෙනවා. පැහැදිලිද? හයිඩ්‍රජන් ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 වායු බවට පත් වෙනවා. ওই ප්‍රතික්‍රියා දෙක මම හිතන්නේ පැහැදිලි. ඊගාවට දුවපුතේ මේ කෝෂයේ සමස්ත ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නේ කොහොමද? අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ ප්‍රතික්‍රියාවයි එකතු කරලා. එකතු කරාම ලැබෙන ප්‍රතික්‍රියාවට තමයි අපි කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාව කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද මේ ප්‍රතික්‍රියාවේ? දෙකයි. මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද මේ කැතෝඩ ප්‍රතික්‍රියාවේ? දෙකයි. එකතු කරනකොට මේ ඉතලයේ දෙපැත්තේ තියෙන නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙක මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන කොටස් ටික තමයි මේ අපි සටහන් කරලා තියෙන්නේ. මේක තමයි කෝෂයේ සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ. දැන් මම නැවත පැහැදිලි කරන්නම් මෙතනින් විදුලිය නිපද වෙච්ච හැටි. සිංක් තහඩුවේ මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරන ඒවා මේ කම්බිය දිගේ ඇමීටරය හරහා ගලාගෙන එනවා කොපර් තහඩුව කරා. ඔය විදිහට පරිපථය සම්පූර්ණ වෙනවා. ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා කියන්නේ ඔබ දන්නවා. මොකද්ද? විදුලි ධාරාවක් යනවා කියන්නේ. මොකක් හරි කම්බියක් දිගේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා කියන්නේ විදුලි ධාරාවක් ගමන් කරනවා කියන එක තමයි. එහෙනම් මෙන්න මෙතන මේ බීකරයේ තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවකින්
විදුලි ධාරාවක් අපි නිපදවා ගත්තා. පැහැදිලිද මේක දැන්? මේ ඇටෝම ඇතුලේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය මොකද්ද කියන එක? එහෙනම් ඔබට තියෙන්නේ දැන් මේක අදාළ ප්‍රශ්නයක් තියෙනවා මේ ඔයගොල්ලන්ගේ පොතේ. අන්න ඒකට පිළිතුරු සපයන්න බලන්න. බලන්න මේ පළවෙනි ඇටෝම නිරීක්ෂණ මොනවද දැන් මේ ක්‍රියාකාරකම් සිදු කරද්දී? නිරීක්ෂණ මොනවද අපිට ගන්න පුළුවන්? කොපර් තහඩුවයි සිංක් තහඩුවයි පළවෙනි ඇටෝමේ නිරීක්ෂණ ටික. එකක් තමයි ඔබට හොඳට මේ පේනවා මොකද්ද? මේ ඇමීටරේ දර්ශකය උත්ක්‍රමණය වුණා. ඒකට ඒක නිරීක්ෂණයක් මේක ලියන්නේ. ඇමීටරේ දර්ශකය උත්ක්‍රමණය වීම. ඊගාවට මේ සිංක් තහඩුවයි කොපර් තහඩුවයි මේ තමුක සල්ෆියුරික් අම්ලයේ පිළිලා තියෙනකොට තව නිරීක්ෂණයක් දකින්න පුළුවන්. සිංක් තහඩුව ෂය වෙනවා. සිංක් තහඩුව ඒ කියන්නේ දිය වෙන්න ගන්න. දෙවෙනි නිරීක්ෂණය ලියන්න සිංක් තහඩුව ෂය වෙන්න. එතකොට දෙවෙනි නිරීක්ෂණයේ විදිහට සිංක් තහඩුව ෂය වීම. තුන්වෙනි නිරීක්ෂණයේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොපර් තහඩුව අසල ඔබ දන්නා වායුවක් රැස් වුණා. මොකද්ද? හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායු බුබුලු කොපර් තහඩුව අසල වායු බුබුලු පිටවීම. ඒක තමයි තුන්වෙනි නිරීක්ෂණයේ විදිහට ගන්න පුළුවන්. ඊගාවට අපි බලමු දෙවෙනි ඇටෝම. දෙවෙනි ඇටෝමේ තියෙන්නේ ලෝහ දෙක මොකද්ද කියලා බලන්න. ඔබට පේනවා යකඩ සහ කොපර්. මෙන්න මේ ඇටෝම. යකඩ සහ කොපර්. යකඩ සහ කොපර් ඒ විද්‍යුත් විච්ඡේදයේ විදිහට අරන් තියෙන මොකද්ද? සමක සල්ෆියුරික් අම්ලය. පැහැදිලිද? එතකොට දැන් අපි බලමු මේ කෙනුත් අපිට විදුලිය ලබා ගන්න පුළුවන්. ලෝහ දණ්ඩ දෙකක් තියෙනවා. විද්‍යුත් විච්ඡේදයක් භාවිතා කරලා තියෙනවා. මේක අපිට තෝරගමු කොයි එකද සක්‍රියතාවයෙන් වැඩි කොයි එක සක්‍රියතාවයෙන් අඩු. දුරුපිටේ සක්‍රියතා ශ්‍රේණිය නම් අපිට තියෙන්නේ නැතිනම් මේවයි ඇනෝඩ කැතෝඩ හොයාගන්න බැරුව යනවා. සක්‍රියතා ශ්‍රේණියේ මේ යකඩ සහ කොපර් ගත්තොතින් කොයි එකද සක්‍රියතාවයෙන් වැඩි? යකඩ කොපර්. සක්‍රියතාවයෙන් වැඩි වෙන්නේ යකඩ. සක්‍රියතාවයෙන් වැඩි වෙන්නේ යකඩ. එතකොට ඒක තමයි ඇනෝඩේ වෙන්නේ. ඒක මතක තියාගන්න. හරි සක්‍රියතාවයෙන් වැඩි එක තමයි ඇනෝඩේ. එහෙනම් කොපර් වෙන්නේ මොකද්ද? කැතෝඩේ. ඊගාවට අපි බලමු මෙතනදී සිදුවන ක්‍රියාවලිය. මේ තියෙන්නේ ඒ සඳහා සකස් කරපු ඇටෝම යකඩ කොපර්. මේ තියෙන්නේ යකඩ වෙනුවට මම යකඩ ඇණයක් භාවිතා කරලා තියෙනවා. මේ තියෙන්නේ කොපර් තහඩුව. අපි බලමු තමුක සල්ෆියුරික් අම්ලයේ මේක ගිල්වලා විදුලිය නිපදවා ගන්න පුළුවන්ද කියලා. ඔබට පේන නැති දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ බීකරය තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඇමීටරේ දර්ශකය උත්ක්‍රමණය වුණා. හොඳයි. මෙතන සිදුවන ප්‍රතික්‍රියා ටික අපි බලමු. මේ තියෙන්නේ ඇනෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට ඇනෝඩේ විදිහට යකඩ තහඩුව අපි අරගෙන තියෙන්නේ. එයා මොකද්ද කරන්නේ? නිතරම ඇනෝඩේ නම් මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මොකද්ද කරන්නේ? පිට කිරීමද ලබා ගැනීමද? ඉලෙක්ට්‍රෝන පිට කිරීම. එතකොට මෙතන මේ තියෙන්නේ යකඩ Fe කියලා සංකේතවත් කරලා තියෙනවා. යකඩ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා යකඩ ආයන හදලා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ තහඩුව අසල. එතකොට ඉලෙක්ට්‍රෝන මේකේ ගබඩාවක් මේකේ ඉලෙක්ට්‍රෝන තැන්පත් වෙනවා යකඩ ආයන ද්‍රාවණයට එකතු වෙනවා. හරි ඒක තමයි යකඩ තහඩුව අසල සිදුවෙන ප්‍රතික්‍රියාව. පිට කරන ඉලෙක්ට්‍රෝන දැන් මේක ඉලෙක්ට්‍රෝන ගබඩාව වෙනවානේ. මේ ඉලෙක්ට්‍රෝන මේ කම්බිය දිගේ මේ දිගේ ඇමීටරය හරහා කොහෙද දෙන්නේ? කොපර් තහඩුව වෙතට ගලාගෙන එනවා. ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලාගෙන යනවා කියන්නේ විදුලි ධාරාවක් ගලන් කරන එක. එහෙනම් අපි ඊගාවට බලමු කොපර් තහඩුව අසල ඒ කියන්නේ කැතෝඩේ අසල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. එතනදී විද්‍යුත් විච්ඡේදය වෙන්නේ තනික සල්ෆියුරික් අම්ලය. හයිඩ්‍රජන් ධනායන ද්‍රාවණයේ තියෙනවා. ඒවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න දැන් මෙහෙන් එන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කොපර් තහඩුව අසලට ඇදිලා එනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් ධනායන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායුව නිපදවීම සිද්ධ වෙනවා. එතකොට හයිඩ්‍රජන් වායුව වල මෙතනින් නිදහස් වෙන්න ගන්නවා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව අර පෙර සේමයි.
ප්‍රතික්‍රියා දෙක එකතු කිරීමෙන් අපට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලැබෙනවා. එතකොට දැන් බලමු අපේ ග්‍රන්ථයේ මෙන්න මේ පොතේ දෙවෙනි ඇටෝම ලියා ගන්නකො නිරීක්ෂණ. දැන් නිරීක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් ඒකේ ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වෙනවා. ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වෙනවා. ඊගාවට මෙතනදී යකඩ වලින් මේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ යකඩ තහඩුව ෂේ වෙනවා. යකඩ තහඩුව ෂේ වෙනවා. මෙතනදී හයිඩ්‍රජන් වායු බුබුළු පිටවීමක් සිද්ධ වෙනවා. කොහෙන්ද? කොපර් තහඩුව අසලින් වායු බුබුළු පිට වෙනවා. අපි දන්නේ හයිඩ්‍රජන්ද කියලා. වායු බුබුළු පිටවීමක් සිද්ධ වෙනවා. හරි. ඊගාට අපි බලමු තුන්වෙනි ඇටෝම දෙස ඔබේ අවධානය යොමු කරන්නේ බලන්න ලෝහ දෙක සිංක් යකඩ. මේ තියෙන්නේ ඊට අදාළ රූප සටහන සිංක් යකඩ. දැන් ලෝහ දෙක වෙනස් වුණා. දැන් ඔබ ආයි බලන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය මතක් කරගෙන සිංක් යකඩ. කොයි එකද සක්‍රියතාවෙන් වැඩි කියන එක? සක්‍රියතාවයෙන් වැඩි මොකක්ද? සිංක් ලෝහය. එහෙනම් සිංක් වලින් තමයි සිංක් පරමාණු වලින් තමයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ තියෙන්නේ ඒ ප්‍රතික්‍රියාව. මේ තියෙන සිංක් පරමාණු එයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙක ආයන හැදෙනවා. ඉලෙක්ට්‍රෝන මේ තහඩුවේ ගබඩා වෙනවා. සිංක් ධන දෙක ආයන මේ ද්‍රාවණයට එකතු වෙනවා. පැහැදිලි? ඊගාට අපි බලමු මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ කම්බිය දිගේ මෙන්න මේ මාර්ගය දිගේ ඇමීටරය හරහා ගලාගෙන එනවා. දැන් කොපර් තහඩුව නෙවෙයි දුවේ පුතේ මොකද්ද? දැන් තියෙන්නේ යකඩ තහඩුව. යකඩ තහඩුව එක ගලාගෙන එනවා. බලමු එතනදි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් ධන අයන එකත් සල්ෆියුරික් දාලා තියෙන. එතකොට ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් ධන අයන මෙතනට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් මේ යකඩ තහඩුව මතින් ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. එහෙනම් මෙතනින් පිට වෙන වායුව හයිඩ්‍රජන් වායුව කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඇනෝඩයේ අසලාභ ප්‍රතික්‍රියාව, කැතෝඩයේ අසලාභ ප්‍රතික්‍රියාව, සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියා දෙක එකතු වීමෙන් ලැබෙනවා. දැන් බලමු මෙතන තියෙන නිරීක්ෂණ ටික අපි පුරව ගන්න. නිරීක්ෂණ ඇමීටරයේ දර්ශකයේ මොකද වෙන්නේ එතනදී? උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. අපි ඒක ක්‍රියාකාරකම පොඩ්ඩක් බලලා ඉමු. මේ තියෙන්නේ සිංක් තහඩුව, මේ තියෙන්නේ යකඩ තහඩුව. යකඩ යණයක් අපි ඒ සඳහා අරන් තියෙනවා. ඔබට පේන මේ දර්ශකයේ උත්ක්‍රමණයක් සිද්ධ වෙන බව. එහෙනම් මෙතනදී සිදුවන නිරීක්ෂණ ටික අපි ලියමු. ඇමීටරයේ දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා. ඊගාවට අපිට ලියන්න පුළුවන් යකඩ තහඩුව අසලින් වායු බුබුළු පිට වෙනවා. සිංක් තහඩුව ෂේ වෙනවා. හොඳයි. ඊගාවට තියෙන ඔබේ පොතේ වගුවක් පුරවන්න. මේ වගුව අපි දැන් පුරවගමු. कोशय सिंक कोपर कोशय. सिंक कोपर कोशय කියන්නේ මේක. දැන් මේ कोश තුනෙන්ම අපි විදුලිය ලබා ගැනීමක් සිද්ධ කරා. මේක සිංක් කොපර් कोशය. මෙතනදී ඇනෝඩය මොකද්ද? කැතෝඩය මොකද්ද? සිංක් කොපර් कोशයේ ඉරුව ඉස්සෙල්ලා පුරවන්නේ. සිංක් කොපර් कोशයේ ඇනෝඩය වෙන්නේ සිංක්, කැතෝඩය වෙන්නේ කොපර්. ඊගාවට තව වැදගත් කාරණයක් තමයි දුවේ පුතේ මේක ඔයගොල්ලෝ ලකුණු කරගන්න රූප සටහනේ කෝෂයක නම් ඔබ දන්න ධන ඍණ අග්‍ර තියෙන්න ඕනේ. එතකොට කෝෂයේ මෙන්න මේ සිංක් කොපර් කෝෂයේ ඍණ අග්‍රය කියන්නේ සිංක් තහඩුව. මොකද මෙතන තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඔබ දන්නා මොකද්ද? ඍණ. එහෙනම් මෙතන තමයි ඍණ අග්‍රය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙළෙන කොපර් තහඩුව තමයි ධන අග්‍රය වෙන්නේ. ඒ කියන්නේ ඇනෝඩය ඍණ, කැතෝඩය ධන විදියට තමයි සටහන් වෙන්නේ. හොඳයි. ඊගාවට තියෙන්නේ ඇනෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ ඇනෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව. ඒක ලියා ගන්න ඕනේ කොටුවට. කැතෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව තමයි මේ දක්වලා තියෙන්නේ. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියා දෙක එකතු කිරීමෙන් මේ අවසානයේ සටහන් කරලා තියෙන්නේ ඒක. ඊගාවට තියෙනවා කොපර් යකඩ කෝෂය. මෙන්න මේ රූප සටහන. කොපර් යකඩ කෝෂය. එතනදී ඇනෝඩය යකඩ, කැතෝඩය කොපර්. එතකොට ධනාග්‍රය වෙන්නේ යකඩ, ඍණාග්‍රය වෙන්නේ යකඩ, ධනාග්‍රය වෙන්නේ කොපර්. පැහැදිලි? ඊගාවට ඇනෝඩය අසල අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව අපි ලියන්න ඕනේ.
කැතෝඩයේ අසරාර්ධ ප්‍රතික්‍රියාවට මේක ලියන්න ඕනේ. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාවට මේක ලියන්න ඕනේ. තුන්වෙනි කෝෂය බලන්න. මෙන්න මේ ඇටෝම. මේකේ ඕගොල්ලන්ට පුරවන්න කියලා තියෙනවා. සිං යකඩ කෝෂයේ ඇනෝඩය මොකද්ද මේ දෙකේ? එතන සටහන් කරලා තියෙනවා සිං ඇනෝඩය. කැතෝඩය වෙන්නේ යකඩ. ඊගාට ඇනෝඩය අසරාර්ධ ප්‍රතික්‍රියාව තමයි මේ සටහන් කරලා තියෙන්නේ. මේක ඉති පුරව ගන්න. කැතෝඩය අසරාර්ධ ප්‍රතික්‍රියාව තමයි මේ සටහන් කරලා තියෙන්නේ. හයිඩ්‍රජන් වායුව නිපදවීමට අදාළ ප්‍රතික්‍රියාව. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියා දෙක එකතු වීමෙන් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඊගාවට ඔය වගුවේ අන්තිම තීරුව ඔබට පේනවා ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද යන බවක සටහන් කරන්න කියලා. ඒකට අපි පිළිතුරු ලියා ගන්න කොහොමද? ඒකේ ඔබ ලියන්න සිං අසල දැන් සිං කොපර් කෝෂේ මේකනේ. මේකේ සිං කියලා දාලා සිං අසල සිද්ධ වෙන්නේ ඔක්සිකරණයද ඔක්සිහරණයද? ඔක්සිකරණය. එතන මේ කොටුවේම කොපර් කියලා දාලා කොපර් තහඩුව අසල සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. ඒ විදිහට මේ කෝෂ ටිකේ ඔක්සිකරණය සිද්ධ වෙන්නේ කොයි ලෝහය අසලද? ඔක්සිහරණය සිද්ධ වෙන්නේ කොයි ලෝහය අසලද කියලා සටහන් කරන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට මේ වගුව පුරවල අවසానයි. ඊගාවට අපි බලමු ඊගාව ප්‍රශ්නේ. ඔක්සිකරණය යන කුමක්ද? මොකක්ද දුවේ පුතේ ඔක්සිකරණය කියන්නේ? ඔක්සිකරණය කියන්නේ කිසියම් රසායනික ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. කිසියම් රසායනික ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමට අපි කියනවා ඔක්සිකරණය කියලා. මේක පරමාණු වෙන්න පුළුවන්, අණු හෝ අයන වෙන්න පුළුවන්. ඊගාව ප්‍රශ්නේ ඔක්සිහරණය යන කුමක්ද? ඔක්සිහරණය කියන්නේ ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙන තැන. ඒක අපි ලියන්න ඕන මෙන්න මේ විදිහට. කිසියම් ප්‍රභේදයක් මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තමයි ඔක්සිහරණය කියන්නේ. කිසියම් ප්‍රභේදයක් මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම අපි හඳුන්වන ඔක්සිහරණය කියලා. අවසාන ප්‍රශ්නෙට එමු. විද්‍යුත් රසායනික කෝෂය ඇනෝඩය හා කැතෝඩය කුමක්දයි නිර්ණය කිරීමට ඉවහල් වන කරුණු සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින් සඳහන් කරන්න. ඔබට දැන් අපි පැහැදිලි කරා සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින් ඇනෝඩය හා කැතෝඩය සොයා ගන්න ආකාරය. එහෙනම් මෙතන අපි පිළිතුර ලියා ගන්න ඕනේ කොහොමද? සක්‍රියතා ශ්‍රේණිය වඩා ඉහළින් පිහිටි ලෝහය ඇනෝඩය ලෙස අපි හඳුන්වනවා. සක්‍රියතා ශ්‍රේණිය පහළින් ඇති ලෝහය කැතෝඩය ලෙස හඳුන්වනවා. හොඳයි. මම හිතනවා ඔබට අවබෝධයක් එන්න ඇති.